ආයුබෝවන් සුබ දවසක් දරුවෝ හැමදෙනාටම පුතේ අද සාදරයෙන් පිළිගන්නවා තොරතුරු තාක්ෂණ දෙවෙනි දිනේ වැඩමුළුවට. ඉතින් අපි මීට කලින් තොරතුරු හා sannivedana තාක්ෂණය පිළිබඳ සංකල්ප කිහිපයක් සාකච්ඡා කරා. ඒ වගේම පරිගණක දෘඩාංග එහෙම නැත්නම් හાર્ඩ්වෙයාර් සම්බන්ධ සාකච්ඡා කරා. ඉතින් අද මම බලාපොරොත්තු වෙනවා පුතාලට මතක උපාංග පිළිබඳ වගේම මෘදුකාංග පිළිබඳ විභාගයට එන්න පුළුවන් ප්‍රශ්න වලට උත්තර ලියන්න හැකියාවක් ලබති කෙනෙක්. අවශ්‍ය වන කරුණු මෙන්ම ඉන්න ඔබට ගිහිල්ලා අවශ්‍ය දැනුමක් ඔයාලට ලබා දෙන්න. ඉතින් එහෙනම් පුතේ ආපු හැමදෙනාම සම්බන්ධ වෙච්ච හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා සෙෂන් එකට. තවත් අපි වේලාව යවන්න නැතුව අපේ පාඩම ආරම්භ කරමු. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මම කලින් සඳහන් කරා වගේ මතක උපාංග සම්බන්ධව. මොකද පරිගණකයත් එක්ක අපි වැඩ කරනකොට පුතේ අපි දැනගෙන ඉන්න ඕනේ මොනවද මේ මතක උපාංග කියන්නේ කියලා. එතකොට දැන් සාමාන්‍යයෙන් අපේ දරුවෝ මේ මතක උපාංග වලට එක්සැම්පල් කිහිපයක් දන්නවා වෙන්න පුළුවන්. දැන් නිදසුනක් විදිහට ඔයාලට සින්දුවක්, චිත්‍රපටියක්, පින්තූරයක් මොකේට හරි දාගන්න අවශ්‍යයි නම් ඔයා මතක උපාංගයක් පාවිච්චි කරනවානේ පුතේ. පෙන් ඩ්‍රයිව් එකක්, VCD තැටියක්, හાર્ඩ් ඩිස්ක් එකක්, පෝටබල් හાર્ඩ් ඩිස්ක් එකක්, ෆෝන් එක නම් මෙමරි චිප් එකක්. මෙන්න මේ වගේ උපාංග භාවිතා කරන අපේ දරුවෝ. ඉතින් මෙන්න මේවා සම්බන්ධව ඉතින් ඔබට ගිහිල්ලා කරුණු කිහිපයක් අපි දැනගෙන ඉන්න ඕනේ සාමාන්‍ය විභාගයකට මුහුණ දෙනකොට. ඉතින් ඒ නිසා අපි බලමු වෙන්න මෙහෙම. පුතේ ලියා ගන්න මාතෘකාව ආචයන උපාංග කියලා. ලියාගමු මාතෘකාව ආචයන උපාංග. එහෙම නැත්නම් මතක උපාංග කියලා. අපි ආචයන උපාංග වලට කියන තව නමක් තමයි පුතේ මතක උපාංග. මතක උපාංග. ලියාගමු මාතෘකාව ආචයන උපාංග ඇලයිරක් මතක උපාංග. ආචයන කියන එකනොත් මතක කියන එකනොත් දෙකෙන්ම අදහස් වෙන්නේ එකම එක. විරාජ් පුතා ප්‍රශ්නයක් අහලා තියෙනවා ගිය සතියේ රෙකෝඩින් එක තිබ්බේ නැහැනේ සර් කියලා. පුතේ රෙකෝඩින් එක පුතාලා අශෝක් සර් ගෙන් ඉල්ල ගන්න. හරි? අශෝක් සර් තමයි රෙකෝඩින් සම්බන්ධ කටයුතු කරන්නේ. හරි. අපි ලියාගමු මොකක්ද මේ මතක උපාංග කියන්නේ කියලා. ඒක හරි සරල මේ නිර්වචනයක් තියෙන්නේ. පරිගණකය තුල දත්ත තැන්පත් කිරීම සඳහා භාවිතා කරන උපකරණ සාරංගි දුව කියනවා මේ රෙකෝඩින් එක දුන්නා කියලා විරාජ්. පොඩ්ඩක් ගෲප් එකේ බලන්න. ගෲප් එකේ දාලා කියනවා කියලා කියනවා. භාවිතා කරන උපකරණ ආචයන උපකරණ වේ. පුතේ මෙන්න මේ ආචයන උපකරණ එහෙම නැත්තම් මම ඉංග්‍රීසි වලින් මේවට කියනවා memory devices කියලා. මම ලියන්නම් memory devices. මේ memory devices පුතේ අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ හැවිල්ලා පුතේ එක් ආකාරයක් තමයි මතකය බණ්ඩාරනායක පුතා කියනවා සර් ගිය සතියේ නෙමෙයි පුතේ ඊට කලින් සතියේ රෙකෝඩින් එකයි මේ අහන්න බණ්ඩාරනායක. හරි? එක් වර්ගීකරණ ආකාරයක් තමයි පුතේ මතකය මධ්‍ය සැකසුම් ඒකකයට. එහෙම නැත්නම් අපි කියනවා CPU එකට ප්‍රවේශ වන ආකාරය අනුව අපි එක වර්ගීකරණයක් කරනවා. අනිත් වර්ගීකරණය කරනවා පුතේ පරිගණකයේ විදුලි බලය මතත් අපි වර්ගීකරණය කරනවා. අපිට ප්‍රධාන වශයෙන් වර්ගීකරණය කරන්න පුළුවන් කොටස් දෙකකට එකක් මතකයේ අනුව මතකයේ CPU එකට ඇක්සස් කරන අනුව අනිත් එක පරිගණකයේ විදුලි බලය තියෙන ආකාරය අනුව. පුතේ මතකය CPU එකට ප්‍රවේශ වන ආකාරය අනුව කොටස් දෙකකට බෙදෙනවා. එකක් ඇවිල්ලා ප්‍රාථමික මතකය. අනිත් එක ද්විතීක මතකය.
මතකය. පුතේ මේ මෙතන මේ ප්‍රාථමික සහ ද්විතීක කියලා හඳුන්වන්නේ ප්‍රාථමික කියන්නේ පරිගණකයේ මධ්‍ය සැකසුම් ඒකකයට ඍජුව ප්‍රවේශ වෙන්න පුළුවන්. ඍජුව ප්‍රවේශ වෙන්න පුළුවන්. ඍජුව ප්‍රවේශ වෙන්න පුළුවන්. ඍජුව ප්‍රවේශ විය හැකියි. ඒ අනුව තමයි අපි ප්‍රාථමික මතකය කියන්නේ. එහෙනම් මධ්‍ය සැකසුම් මේකකයට ඍජුව ප්‍රවේශ වෙන්න පුළුවන් ප්‍රාථමික මතක තුනක් තියෙනවා. පළවෙනි එක RAM. පළවෙනි එක RAM. පුතාලා මේකට සිංහලෙනුත් නම මතක තියාගන්න. සසම්භාවී ප්‍රවේශ මතකය. සසම්භාවී ප්‍රවේශ මතකය. දෙවැනි එක ROM. මේ සසම්භාවී ප්‍රවේශ මතකය ගැන මම පුංචි නිර්වචනයක් පස්සේ දෙන්නම්. ඊළඟට ROM. ROM කියන්නේ පඨන මාත්‍ර මතකය. තුන්වෙනි එක catch. වාරක මතකය. ඔන්න ඔය මතක තුන අපි කියනවා ප්‍රාථමික මතකයට අයත් කියලා. ද්විතීක මතකය කියලා කියන්නේ පුතේ දීර්ඝ කාලීනව දත්ත ගබඩා කරන්න පුළුවන් උපාංග. එතකොට ඍජුව ප්‍රවේශ විය නොහැක. මධ්‍ය සැකසුම් ඒකකයට ඍජුව ප්‍රවේශ විය නොහැක. ඒකට අපිට එක්සැම්පල් විදිහට ගන්න පුළුවන් පුතේ අපි මේකත් ආකාර තුනක් යටතේ වර්ගීකරණය කර දෙහැකි එක් ආකාරයක් තමයි චුම්බක මාධ්‍ය තියෙන මතක උපාංග. චුම්බක මාධ්‍ය. උදාහරණ hard disk, floppy disk. වෙන මේවා ඇවිල්ලා පුතේ මේ චුම්බක මාධ්‍ය යොදාගෙන නිර්මාණය කරන්නේ. ඊට පස්සේ තව ආකාරයක් තියෙනවා ප්‍රකාශ මාධ්‍ය කියලා. ප්‍රකාශ මාධ්‍ය කියලා කියන්නේ පුතේ ඔය VCD, DVD වගේ ඒවා. අනිත් එක ඝන තත්වයේ මාධ්‍ය. ඝන තත්වයේ මාධ්‍ය. ඒකට උදාහරණ තමයි පුතේ memory chip සහ pen drive. අපි නැත්තම් කියනවා flash drive කියලා. හරි. එතකොට ඔන්න ඔහොම CPU එකට මතකය ඍජුව ප්‍රවේශ කරනවා නම් ප්‍රාථමික මතකය කොටස් තුනක් තියෙනවා RAM ROM cache. ඒ වගේම ඍජුව ප්‍රවේශ විය නොහැකි ඒවට අපි කියනවා ද්විතීක මතකය. ඒක අපි කොටස් තුනකට නැවත බෙදනවා චුම්බක මාධ්‍ය, ප්‍රකාශ මාධ්‍ය, ඝන තත්ත්වය කියලා. චුම්බක මාධ්‍යෙන් නිර්මාණය කරපු මතක උපාංග වලට අපි ගන්නවා hard disk, floppy disk වගේ ඒවා. ප්‍රකාශ මාධ්‍ය එහෙම නැත්නම් laser type එක යොදාගෙන නිර්මාණය කරපේවට අපි කියනවා VCD, DVD කියලා. ඝන තත්ත්වයේ මාධ්‍ය කියන්නේ පුතේ ඔය memory chip, pen drive වගේ ඒවා. පරිගණකයට විදුලි බලය ලැබෙන ආකාරය අනුව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් නශ්‍ය මතකය. නශ්‍ය මතකය. පුතේ නශ්‍ය මතකය කියලා කියන්නේ පරිගණකයේ විදුලි බලය පවතින තාක්කල් පමණක්. නශ්‍ය කියන්නේ මොකක්ද? පරිගණකයේ විදුලි බලය පවතින තෙක් පමණයි මතක තබා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඒකට නිදසුන් විදිහට අපි ගන්නවා RAM එක, cache එක. අනිත් ආකාරය තමයි නශ්‍ය නොවන මතකය. නශ්‍ය නොවන මතකය. මෙන්න මේක ඇතුලේ තියෙනවා පුතේ මේ සියලුම ද්විතීක මතක උපාංග තියෙනවා. සියලුම ද්විතීක මතක උපාංග තියෙනවා. එතකොට ඒක එතනයි ලියන්න ඕනේ නැහැ. ද්විතීක මතක උපාංග සියල්ල නශ්‍ය නොවන මතකේ තියෙන්නේ. ඒ කියන්නේ නශ්‍ය නොවන කියන්නේ විදුලි බලය තිබ්බත් නැතත් දිගු කාලීනව මතක තබා ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් මේක මම පැහැදිලි කරොත් මෙන්න මෙහෙම අපේ පුතාලා පෙන් ඩ්‍රයිව් එකක සින්දුවක් දැම්මොත් ඕක මාසයක් නෙමෙයි අවුරුද්දක් වුණත් තියාගන්න පුළුවන් නේ පුතේ. ඒක අයින් වෙන්නේ නැහැ නිබේ. නේද? ඒ කියන්නේ පුතාගේ hard disk එකේ මොන හරි save කරොත් hard disk එක කියන්නේ ද්විතීක මතකයක් නේ. hard disk එකේ save කරන දේවල් පරිගණකයේ විදුලි බලය නැහැ කියලා නැති වෙන්නේ නැහැ. හැබැයි පුතේ RAM එකේ තියෙන දේක්. දැන් උදාහරණයක් විදිහට ඔයා Word වල වැඩ කරන් යනවා කියලා හිතන්නකෝ. ඔයා Word වල ලියුමක් type කරන් යනවා. එකපාරට කරන්ට් එක යනවා. ඔයා save කරලා නැහැ hard එකේ. ඔයා Word වල ලියුමක් type කරන් යනවා එකපාරට කරන්ට් එක යනවා. එතකොට නැවත කරන්ට් එකට ආවට පස්සේ on කරලා බැලුවට ඒ හදපු එක නැහැ. ඔයා Photoshop වල ෆොටෝ එකක් edit කරනවා. ෆොටෝ එක edit කරන save කරන්නේ නැතුව. එතකොට RAM එක තමයි මතක තියාගෙන ඉන්නේ.
හැබැයි කරන්ට් එක ගියාට පස්සේ අය ඇවිල්ලා ඔන් කරනකොට ඒ පින්තූරේ නැහැ. සේව් කරලා නැතිනම්. සේව් කරනවා කියන්නේ ද්විතීයික මතක උපාංගයක තැන්පත් කරනවා කියන එක. එහෙනම් නැශ්‍ය නොවන මතකයේ කියන්නේ විදුලි බලය නොමැති විටද දත්ත මැකී නොයයි. දත්ත මැකී නොයයි. හරි. ඊට ද්විතීය සියලු නැශ්‍ය නොවන මතකයේ ඇතුළේ තියෙනවා පුතේ සියලුම ද්විතීයික මතක උපාංග සහ වෙන්න මේ ROM එක. ඒක තමයි වෙනසකට තියෙන්නේ. ප්‍රාථමික එකේ තිබ්බ ROM එක දැන් නැශ්‍ය නොවන මතකෙ පැත්තට ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔය ටික පොඩ්ඩක් අපි ලාවට මතක තියාගෙන ඉන්න ඕනේ. එහෙනම් අපි මේ chart එක ඇඳගමුද පුතේ? මොකක්ද අහන්නේ? පුතේ කෑච් කියලා තමයි මම ලියලා තියන්නේ අචින්තා. ඒක ඔයාට ඒක නේ C වගේ නේද තියෙන්නේ? කෑච් කියන්නේ CACHE මේ තියෙන්නේ CHE. හරි පුතාට පොඩ්ඩක් එක පැහැදිලිව පේන්නේ නැති වෙන්නේ නැති. හරි. නෝට්ස් ලිව්වද මොන හරි. ඔව් හරිනේ චුට්ටයි ලිව්වේ පුතේ. අපි ඉක්මනට වෙන්න මේක ඇඳගමු. ඇඳගෙන ඉවර නම් y කියලා රිප්ලයි එකක් දෙන්න මොන හරි කොටසක් අපැහැදිලි නම් අහන්න. මම ඔන්නම තව එකපාරක් පැහැදිලි කරන්න. පරිගණක මතකය. ඒ කියන්නේ දත්ත තැන්පත් කිරීමට භාවිතා කරන උපාංග වලට අපි කියනවා පුතේ මතක උපාංග එහෙම නැත්නම් ආචායන උපාංග කියලා. මේක කොටස් වර්ග ආකාර දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන්. එකක් මතකයේ CPU එකට ප්‍රවේශ වන ආකාරය අනුව අනිත් එක පරිගණකයේ විදුලි බලය මත. මතකයේ CPU එකට ඍජුව ප්‍රවේශ වෙනවා නම් අපි ඒව හඳුන්වනවා ප්‍රාථමික මතකය කියලා. මේකේ කොටස් තුනක් තියෙනවා RAM, ROM, cache. සසම්භාවී ප්‍රවේශ මතකය, පඨන මාත්‍ර මතකය සහ වාරක මතකය කියලා සිංහලෙන් කියනවා. ඍජුව ප්‍රවේශ විය නොහැකි දිගුකාලීනව දත්ත ගබඩා කරන්න පුළුවන් උපාංග වලට අපි කියන ද්විතීයික මතක කියලා. මේක ආකාර තුනක් යටතේ වර්ගීකරණය කරනවා චුම්බක මාධ්‍ය, ප්‍රකාශ මාධ්‍ය, ඝන තත්ත්වය කියලා. චුම්බක මාධ්‍ය එහෙම නැත්නම් මැග්නටික් වලට නිදසුන් විදිහට අපි ගන්නවා hard disk. ඔව් දෙන්නම අචින්ත. චුම්බක මාධ්‍ය කියන්නේ පුතේ magnetic type. ප්‍රකාශ මාධ්‍ය කියන්නේ optical type. ඝන තත්ත්වය කියන්නේ solid state type. ඔන්නෝම ඝන තත්ත්වයේ මාධ්‍ය ඒකට නිදසුන් විදිහට memory chip flash drive කියලා ගන්න පුළුවන්. විදුලි බලය මත කියන්නේ පරිගණකයේ විදුලි බලය පවතින තාක්කල් පමණක් නම් මතක තබා ගන්න පුළුවන් කියන්නේ අපි කියනවා නැශ්‍ය කියලා. ඒක ආකාර දෙකයි RAM, cache. ඒ වගේ විදුලි බලය නොමැති විට මතක තබා ගන්න පුළුවන් නම් දිගුකාලීනව අපි කියනවා නැශ්‍ය නොවන මතකය. උදාහරණ වෙනවා සියලුම ද්විතීයික මතක උපාංග සහ ROM එක. අපේ පුතාලා ඉක්මනට මේ ඩයග්‍රෑම් එක ඇදගෙන ඉවර නම් මට y කියලා රිප්ලයි එකක් දෙන්න. මොන හරි කොටසක් අපැහැදිලි නම් අහන්න. හොඳයි සතුනිකා නම් ඉවරත් කරලා. ආවින්ද අහනවා සර් අපි පේපර් එකේ ආන්සර් ලියද්දි සිංහලෙන්ද ඉංග්‍රීසි වලින්ද ලියන්න ඕනි කියලා. ඔයාලට ගොඩක් වෙලාවට පුතේ ලියන්න නෙමෙයි ඉන්නේ MCQ වෙන්නේ. එරි ගහන්න තියෙන්නේ. උත්තරයක් හදිසියවත් ලියන්න තිබ්බොත් සිංහලෙන් ලිව්වත් ගැටලුවක් නෑ ඉංග්‍රීසි වලින් ලිව්වත් ගැටලුවක් වෙන්නේ නෑ. තව දරුවෝ 3 දෙනෙක් රිප්ලයි කරන්න බලන්න ගොඩක් පුතාලා ඉවරයි කියලා තියෙනවා. තව 3 දෙනෙක්. එහෙනම් මම දැන් සර් ROM එකට සිංහලෙන් කියන එක පැහැදිලි නෑ. පුතේ ROM එකට සිංහලෙන් කියන්නේ පඨන මාත්‍ර මතකය. පඨන මාත්‍ර මතකය. ඔව් චතුර අද නෝට් එක පටන් ගත්තේ මතක උපාංග වලින්. අපි ROM එකට කියනවා පුතේ පඨන මාත්‍ර මතකය. හරි. දැන් මම පුංචි ප්‍රශ්නයක් අහනවා පුතාලා මට උත්තර දෙන්න ඕන. මම අහනවා මෙන්න මෙහෙම. පහත සදහන් උපාංග අතරින් දිගුකාලීනව දත්ත ගබඩා කළ හැක්කේ මොකේද කියලා. පහත් සදහන් උපාංග අතරින්
දිගු කාලීනව දත්ත කබඩා කළ හැක්කේ උත්තර දෙනවා A RAM B ROM C floppy disk D cache දැන් මට කියන්න මේ දීලා තියෙන උත්තර හතරෙන් දිගු කාලීනව දත්ත ගබඩා කරගන්න පුළුවන් කුමන උපාංගයේද උත්තර දෙකක් තියෙනවා මොකක්ද ROM එක ගන්නත් පුළුවන් floppy disk එක ගන්නත් පුළුවන් හරි ඕකේ ඊළඟට අපි වෙන්න මෙහෙමත් දේවල් ටිකක් දැනගෙන ඉන්න ඕනේ වෙන්න මේ උපාංග වල සාමාන්‍ය ධාරිතාවය කොච්චරද කියලාත් අපි පොඩ්ඩක් දල අදහසක් හරි අපේ තියෙන්න ඕනේ පුතේ සාමාන්‍යයෙන් RAM එකක් තියෙනවා මෙගාබයිට් 256 ඉඳන් සාමාන්‍ය වර්තමාන කොට අපිට 16 GB දක්වා ධාරිතාවයක් තියෙනවා. RAM එකක් මෙගාබයිට් 256 ඉඳන් ගිගාබයිට් 16 දක්වා තියෙනවා. සාමාන්‍ය පුතේ අපි ROM එකක් ගත්තොත් එහෙම අපිට ඒක සාමාන්‍ය ධාරිතාවයක් කියන්න අමාරුයි. දැන් සාමාන්‍යයෙන් මේකම් දැන් ෆෝන් වල එහෙම ROM එක සාමාන්‍යයෙන් 64 GB දක්වා වගේ එනවා. හැබැයි කම්පියුටර් එක ROM එකේ ධාරිතාවය අඩුයි. හරි? ෆෝන් එක ROM එකේ ධාරිතාවය වැඩි. ඒක මතක තියාගන්න. කම්පියුටර් එක ROM එකේ ධාරිතාවය අඩුයි. කෑච් එක සාමාන්‍ය පුතේ මෙගාබයිට් වලින් එන්නේ මෙගාබයිට් 6ක් වගේ. හાર્ඩ් ඩිස්ක් එකක් ගත්තොත් 2 TB වගේ එනවා දැන්. ෆ්ලොපි ඩිස්ක් එකක් ගත්තොත් මෙගාබයිට් 1.44යි. වර්තමානයේ මේවා භාවිතා වෙන්නේ නැහැ ෆ්ලොපි ඩිස්ක් කියන එක. VCD ගත්තොත් පුතේ මෙගාබයිට් 700යි. මෙගාබයිට් 700යි. ඔයාලා ලියපු තැන් වලම ලියා ගන්න. VCD වල ධාරිතාව සාමාන්‍ය මෙගාබයිට් 700යි. DVD එක සාමාන්‍යයෙන් පුතේ ගිගාබයිට් 4.7ක් වගේ එනවා. iPhone 13 Pro Max එකේ ROM එක 1 TB එනවා සර්. ඔව්. එන්න පුළුවන්. මම ඒකයි කිව්වේ ෆෝන් එක ධාරිතාවය වැඩි. සාමාන්‍ය ඇවරේජ් පුතේ 64 GB වගේ තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. මෙමරි චිප් ගත්තොත් මෙමරි චිපුත් දැන් 1 TB දක්වා වගේ එනවා. පෙන් ඩ්‍රයිව් 1 TB දක්වා එනවා. මම මේ ඇවරේජ් දෙන්නේ. හරි? ඔන්න ඔය කියන ධාරිතාවයන් ටිකක් පොඩ්ඩක් පුතාලා සටහන් කරගෙන ඉන්න. මම ඊළඟට ප්‍රශ්නයක් අහනවා වෙන්න මෙහෙම. වැඩිම ධාරිතාවයක් තියෙන දැන් මේ දීලා තියෙන නිදසුන් අනුව වැඩිම ධාරිතාවයක් තියෙන මතක උපාංගය මොකක්ද? වැඩිම ධාරිතාවයක් තියෙන මතක උපාංගය මොකක්ද? වැඩිම ධාරිතාවයක් තියෙන්නේ DVD 4.7 නෙත්මින්. very good චමෝද කාවින්ද උත්තර දීලා තියෙනවා හරියට හරි. hard disk එක තමයි ධාරිතාව වැඩි. ඕනනම් පුතේ තව magnetic tape කියලා තියෙනවා. magnetic tape උත් පුතාලට ඒ තරම් අවශ්‍ය වෙන්නේ නැහැ. magnetic tape වල ධාරිතාවය වැඩි. මම අහන ඊළඟ ප්‍රශ්නේ. මෙතන තියෙන උපාංග අතරින් පුතාලා හිතන විදිහට මිල අධිකම උපාංගය මොකක් වෙන්නේ නැද්ද? මෙතන තියෙන උපාංග අතරින් මිල අධිකම උපාංගය මොකක් වෙන්නේ නැද්ද? මෙතන තියෙන උපාංග අතරින් මිල අධිකම උපාංගය මොකක් වෙන්නේ නැද්ද? උත්තරයක් දෙන්න. නෑ. නෑ සමිත්, නෑ කාවින්ද. try එකක් දෙන්න බලන්න. නෑ අංජන, නෑ. මතක තියාගන්න. මෙතන තියෙන උපාංග අතරින් very good අචින්ත, නිලුම් very good. වැඩිම මිලක් වෙන්නේ වැඩිම ප්‍රවේශ වේගයක් තියෙන්නේ වාරක මතකයේ. බලන්න වාරක මතකයේ මෙගාබයිට් 6යි. නමුත් ඒකේ වටිනාකම තමයි උපරිම වෙන්නේ. පුතාලා ඕකත් පොඩ්ඩක් මතක තියාගන්න. මම ඒකට දෙන්නම්. පුංචි ඩයග්‍රෑම් එකක් තියෙනවා ඒකට. අපි ඒක පස්සේ ලියාගමු. ඊළඟට අපි බලමු පරිගණකයේ ධාරිතාවයමයිනේ එක මොනවද කියලා. පරිගණකයේ ධාරිතාවමයිනේ එක. පුතාලා පුළුවන් නම් කියන්න bit 8ක් byte කී සර් memory chip වලයි flash වලයි storage 1 GB නේද නෑ 1 TB දක්වා තිසලි තියෙනවා 1 TB දක්වා තියෙනවා. ඒ කියන්නේ GB 1024ක් වෙනකන් තියෙනවා 1 TB වල. මේ බලන්න bit 8ක් නම් byte එකයි. පුතේ ඊළඟට මොකක් දෙන්න ඕනේ?
බිට් 8ක් බයිට් එකයි. බයිට් 1024ක් මොකක්ද සමාන වෙන්නේ? බයිට් 1024ක් සමාන වෙන්නේ මොකේදද? කිලෝබයිට් එකකට සමාන. බයිට් 4ක් අනේ නිබල් එක අවශ්‍ය නැහැ. බයිට් 1024ක් කිලෝබයිට් එකකට සමාන වෙනවා. ඊළඟට පුතේ කිලෝබයිට් 1024 මොකට සමාන වෙනවද? මෙගාබයිට් එකට. මෙගාබයිට් 1024ක් කීයකට සමාන වෙනවද? ගිගාබයිට් එකට. ගිගාබයිට් 1024ක් සමාන වෙනවා මොකේදද? ටෙරාබයිට් එකට. කෑච් වල මෙමරි එක කීයද? කෑච් වල මෙමරි එක ස්ටෝරේජ් එක මෙගාබයිට් 6ක් විතර තමයි සාමාන්‍ය තියෙන්නේ. එහෙනම් පුතාලා මතක තියාගමු. උඩම තියෙනක ඔයාලට අවශ්‍ය නැහැ. බිට්ස් 8ක් බයිට් එකයි. බයිට්ස් 1024ක් කිලෝබයිට් එකයි. කිලෝබයිට් 1024ක් මෙගාබයිට් එකයි. මෙගාබයිට් 1024ක් ගිගාබයිට් එකයි. ගිගාබයිට් 1024ක් ටෙරාබයිට් එකයි. හරි. පුතාලා මෙන්න මේක ලියා ගන්න ඉක්මනට. මෙන්න මේක ලියා ගන්නකො. ලියාගෙන ඉවර නම් ටක් ගාලා වයි කියලා රිප්ලයි එකක් දෙන්න. ඉක්මනට ලියා ගන්න. ඉක්මන් කරලා ලියා ගන්න පුතේ. දැන් මේකෙන් ප්‍රශ්නයක් එන්නේ මෙන්න මෙහෙමයි. මේකෙන් සාමාන්‍ය ප්‍රශ්නයක් එනවා නම් එන්නේ ධාරිතාවය කියලා නෙමෙයි. නෑ නෑ පුතේ චතුර තව පෙටාබයිටුත් තියෙනවා. TB 1024 පෙටාබයිට් එකක් තියෙනවා. නමුත් අපි එච්චර අවශ්‍ය වෙන්නේ නෑ පුතාලට. හරි? මේ අහන්නකො. මේකෙන් ප්‍රශ්නයක් එනවා මෙන්න මෙහෙම. අපෙන් අහනවා සමන්ගාව තියනවලු පුතේ 2GB පෙන් එකක්. සමන්ගාව තියනවා කියනවා 2GB පෙන් එකක්. සමන්ගේ පෙන් ඩ්‍රයිව් එකට සමන් විසින් අපිට කියනවා මෙගාබයිට් 1024ක චිත්‍රපටියක් දානවා. ඒ වගේම B මෙගාබයිට් 512ක සින්දු ටිකකුත් දානවලු. මෙතන ෆිල්ම් එකක් දානවා. ඒ වගේම තව සින්දු ටිකකුත් දානවා. C මෙයා තව මෙගාබයිට් 256ක පින්තූර දානවලු. ඒ වගේම මෙයා තව බලාපොරොත්තු වෙනවා D මෙගාබයිට් 2096ක තවත් චිත්‍රපටිය ගේම් එකකුත් දාගන්න. ඔන්නෝම තියෙනවා. දැන් මෙයාගේ පෙන් එකට දාන්න යනවා මෙගාබයිට් 1024 චිත්‍රපටියකුයි මෙගාබයිට් 512ක සින්දු ටිකකුයි මෙගාබයිට් 256ක පින්තූර ටිකකුයි මෙගාබයිට් 2096ක් තියෙන ගේම් එකකුයි දාන්න යනවා. දැන් මං අහන පළවෙනි ප්‍රශ්නේ සමන්ගේ පෙන් ඩ්‍රයිව් එකට ඇතුළත් කළ හැකි දේවල් මොනවද? ඇත්තටම සමන්ගේ පෙන් එකට දාගන්න පුළුවන් වෙන්නේ මොන කොටස් ටික විතරද? Aද Bද Cද Dද? නැත්නම් ඒවා කිහිපයක් වෙන්නත් පුළුවන්. කීයක් දාන්න පුළුවන්ද? දිලුම් දෙනවා, කාබින්දු දෙනවා, තරු මිහිරි ඔක්කොම දෙනවා. A දාන්නත් පුළුවන්, B දාන්නත් පුළුවන්, C දාන්නත් පුළුවන්. ඊළඟට අහනවා සමන්ට ගේම් එක මෙගාබයිට් 2096ක් තියෙන්නේ. හැබැයි යාගේ පෙන් එක 2GB. ඇයි ගේම් එක දාන්න බැරි? ඒට හේතුව වෙන්නේ මොකක්ද? පුළුවන් උත්තරයක් දෙන්න නිකන් කෙටියෙන් ටයිප් කරලා එවන්න බලන්න.
ධාරිතාවය මදි වෙන්නේ මෙතන පුතේ GB නේ තියෙන්නේ මෙතන MB නේ තියෙන්නේ. හේතුව අපි දැනගෙන ඉන්න ඕනේ 1GB කියන්නේ මෙගාබයිට් 1024යි 2GB කියන්නේ මෙගාබයිට් 2048යි. හැබැයි මෙයාගේ එක තියෙනවා 2096ක්. ඒ නිසා තමයි අපිට ඒක තැම්පත් කරන්න හැකියාවක් නැත්තේ. ඊළඟ ප්‍රශ්නය අහනවා වෙන්න මෙහෙම. ඊළඟ ප්‍රශ්නය අහනවා. සමන් විසින් චිත්‍රපටියක් සින්දුත් පින්තූරත් ඇතුළත් කළ පසු තවත් මෙගාබයිට් කීයක් ඉතිරි වෙනවද? තවත් මෙගාබයිට් කීයක් ඉතිරි වෙනවද? පුකාවින්ද පුතා උත්තරයක් එවලා තියෙනවා මම උත්තරේ කියන්නේ නැහැ දැම්ම. උත්තරයක් දීලා තියෙනවා. හොඳයි. කරුත් දීලා තියෙනවා. එහෙනම් අපි දන්නවා මේකේ තියෙන්නේ මෙගාබයිට් 2048යි. දැන් මෙතන 1024ක් තියෙනවා. එහෙනම් 1024 ධන 512 ධන 256 4යි 2යි 6යි 6යි 12යි. එකක් ඉතිරි. 1යි 2යි 3යි 1යි 4යි 5යි 9යි. 5යි 2යි 7යි 1යි. එහෙනම් අපි 1792ක් අඩු කරමු. 8ෙන් 2ක් අඩු කරපුවාම 6යි. 4ෙන් 9ක් බෑ අපි මෙතනින් එකක් ගන්නවා මෙතනට ඊට පස්සේ එතනින් එකක් නැවත මෙතනට ගන්නවා. එතකොට මෙතනට එනවා 14ක්. 14ෙන් 9ක් ගියපුවාම 5යි. මෙතන දැන් 9ක් තියෙනවා 9ෙන් 7ක් 2යි එකෙන් එකක් බිංදුවයි. එහෙනම් මෙගාබයිට් 256ක් ඉතිරි. ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ නිසා ඒ රටාව පිළිබඳව පුතාලා පොඩ්ඩක් අවබෝධයෙන් ඉන්න අවශ්‍ය වෙනවා. ඊළඟට ආචාර්යනුපාංග ගැන කතා කරානේ අපි. ධාරිතාවයත් අපි ලියාගත්තනේ. ඊළඟට වෙන්න මේක මතක තියාගෙන ඉන්න ඕනේ පුතේ. ඊළඟට අපි පොඩ්ඩක් ඉන්න. මේකත් කරලා බලමු. හරි? ඊළඟට මාතෘකාව ලියා ගන්නකො මධ්‍ය සැකසුම් මේකකේ කියලා. මධ්‍ය සැකසුම් මේකකේ. මධ්‍ය සැකසුම් මේකකේ. ඒතර මේ මධ්‍ය සැකසුම් මේකකේ කියන්නේ පුතේ මෙයා තමයි පරිගණකයේ ඉන්න ඡන්දියා. මෙයා තමයි පරිගණකයේ ඉන්න ඡන්දියා. මේ මධ්‍ය සැකසුම් මේකකේ කියන්නේ මෙන්න මේකට. අපේ පුතාලා දන්නවා ඇති. මේ බලන්න. මේ තියෙන්නේ. මෙන්න මේකට තමයි අපි කියන්නේ මධ්‍ය සැකසුම් මේකකේ කියලා. පොඩි චිප් එකක් වගේ තියෙන එක. ඕනම් මෙමරි එකකට AI එක ඇයි සම්පූර්ණයෙන් පිරෙන්න දාන්න බැරි. එහෙම දාන්න බෑ පුතේ. ඒක සාමාන්‍යයෙන් ඔයා හොඳට බලන්නකෝ ෆෝන් එකක් ගත්තත් පෙන් එකක් ගත්තත් 1GB ගත්තත් කිසිම එක දාන්න බෑ. ඒකට හේතුව ධනංජය ඕනෙමද? අනිත් කටට දැනගන්න ඕනේ ඇයි කියලා. සම්පූර්ණයෙන් දාන්න බැරි. එක හේතුවක් මම මෙන්න මෙහෙම පැහැදිලි කරන්න. පොඩි ටිප් එකකුත් දෙන්නම්කෝ. දැන් අපි ඔක්කොම විෂය කරුණු කතා කරමු නිසා ඔන්න පොඩි ටිප් එකක්. පුතේ අපේ කම්පියුටරේ අපි වැඩ කරනකොට ටෙම්පරරි ෆයිල් හට ගන්නවා. ටෙම්පරරි ෆයිල්. උදාහරණ මේක බලන්න පුළුවන් Windows එක කාර්යවල percentage mark එකයි temp percentage mark එකයි ගහන්න දනන්ජය. හරි? percentage mark එකයි temp percentage mark එක. ඕකේ කරන්නකො බලන්න. ඔයාලට පේන්න තියෙනවා පරිගණකයේ අපිට අවශ්‍ය නැති නමුත් తాවකාලිකව ක්‍රියේට් කරගෙන රන් කරන වැඩසටහන් කිහිපයක්. මම මේ පෙරේදත් මේ කෑච් මේක රීමූව් කරලත් මේ ඩිලීට් කරලා අද වෙනකොටත් අනවශ්‍ය ෆයිල් 67ක් ක්‍රියාත්මක වෙලා තියෙනවා මේ දවස් 3ට. ඔයාලගේ ওই ටෙම්ප් එක ගහලා බැලුවොත් මම ඔට්ටුවක් දාන සමහරකට වැඩිපුර වැඩ කරන දරුවෙක් නම් ෆයිල් 1000කට වඩා තියෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ පරිගණකයේ වේගයත් අඩු වෙනවා. ඒ වගේම හાર્ඩ් එකත් අනවශ්‍ය විදිහට පිරෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේවා ඉවත් කරගන්න කිසිම ප්‍රශ්නයක් නැතුව. හරි? ඉතින් ඔන්න ඕක තමයි ධනංජය ඒකට හේතුව වෙන්නේ. ඔයා අහපු ප්‍රශ්නෙට තමයි මම උත්තරේ ලබා දුන්නේ. thank you sir. හරි ඕකේ පුතා. සර් ඒක බලන්න විදිහක් අය කියන්නකෝ. හරි මම ලියලා පෙන්නන්න. පුතාලා යන්න රන් එකට අන්න ඔය වගේ මොහොත ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඔයාලගේ IT ගුරුවරයා විදිහට මම දන්න හැමදේම කියලා දෙන්නම්. යන්න රන් එකට ඊට පස්සේ ටයිප් කරන්න percentage mark එකයි temp percentage mark එකයි ඒකල පුතේ අනවශ්‍ය ෆයිල් ඔක්කොම පෙන්නයි. පුතා ඒක ඒ ටික ඔක්කොම එකපාර සිලෙක්ට් කරලා ඩිලීට් කරලා දාන්න. කිසිම ගැටලුවක් නැහැ. සමහරක් ෆයිල් ඩිලීට් කරන්න දෙන්නේ නැති වෙයි. ඒ කියන්නේ මේ වෙනකොට රන් වෙන తాවකාලික ෆයිල් වගේ. ඒව නැතුව අනිත් ටික ඩිලීට් කරගන්න පුළුවන්. හරි. ලියාගමු මාතෘකාව මධ්‍ය සැකසුම් මේකකය. අපේ හාස්‍යයන් අන්තිම කොටස. මධ්‍ය සැකසුම් මේකකය.
පුතේ මේ මධ්‍ය සැකසුම් මේකකය අර මම කලින් කිව්වා වගේ පරිගණක ඉන්න ඡන්දිය. මෙයා තමයි ඔක්කොම කන්ට්‍රෝල් කරන්නේ. හරියට නිකන් මේ පාසලක ඉන්න විදුහල්පතිතුමා වගේ. එහෙනම් අපි මෙතන එහෙම ලියාගමු ඊගෙන. පරිගණකය තුල සියලුම සැකසුම් පරිගණකය තුල සියලුම සැකසුම් සිදු කරනුයේ පරිගණකය තුල සියලුම සැකසුම් සිදු කරනුයේ මධ්‍ය සැකසුම් ඒකකය මගිනි. මධ්‍ය සැකසුම් ඒකකය මගිනි. මධ්‍ය සැකසුම් ඒකකය මගිනි. මෙය පරිගණකයේ මොළය ලෙසද මේ පරිගණකයේ මොළය ලෙසද හඳුන්වනු ලැබේ. මේ පරිගණකයේ මොළය ලෙසද හඳුන්වනු ලැබේ. මෙහි ප්‍රධාන කොටස් තුනකි. පුතේ මෙන්න මේ කියන පුංචි යුනිට් එක ඇතුලේ අපිට මූලික කොටස් තුනක් හඳුනා ගන්න හැකියාවක් තියෙනවා. ඒ තමයි පළවෙනි එක ALU. එහෙම නැත්නම් අංක ගණිතමය සහ තාර්කික ඒකකය. ලියාගමු සිංහලෙන් ලියාගමු ඉස්සෙල්ලාම අංක ගණිතමය සහ තාර්කික ඒකකය. අංක ගණිතමය හා තාර්කික ඒකකය අපි ALU කියලා කියමු. ALU. එහෙනම් විභාගයට ප්‍රශ්නයක් ඇහුවොත් පරිගණකයේ සියලුම අංක ගණිතමය සහ තර්කන කටයුතු කරන්නේ කුමන ඒකකය මගින්ද කියලා පිළිතුර වෙන්න ඕනේ ALU. arithmetic and logical unit කෙනෙක් අපි කෙටියෙන් හඳුන්වනවා ALU කියලා මතක තියාගත්තාම ප්‍රමාණවත්. දෙවැනි එක පාලන මතකය. සමාන පාලන ඒකකය මතකයේ ලියන්න එපා. පාලන ඒකකය අපි ඒකට කියනවා පුතේ කෙටියෙන් CU කියලා. බායි කියන එක නෙමෙයි. CU control unit කියන එක. පාලන ඒකකය. එතකොට පාලන ඒකකය මගින් තමයි පරිගණකයේ සියලුම දෘඩාංග පාලනය කරනු ලබන්නේ. නම් පාලන ඒකකය මගින් තමයි පරිගණකයේ සියලුම දෘඩාංග පාලනය කරන්නේ. තුන්වෙනි එක මතක රෙජිස්තරය. පුතේ තමානි පුතා මියුට් කරගමුද අපි? බලන්න මම මියුට් කරන්න ආවා. හරි. තුන්වෙනි එක මතක රෙජිස්තරය. අපි ඒකට කියනවා MR කියලා කියන්නේ. MR කියලා ලියුවොත් එහෙම අපිව නේද? මහින්ද රාජපක්ෂ ඇවිල්ලා සුදු වෑන් එක දාන්නේ. ඒ නිසා MR කියලා ලියන්න යන්න එපා. මතක රෙජිස්ටර් එන ඉංග්‍රීසි වලින් මෙමරි රෙජිස්ටර් කියලාම ලියන්න වෙනවා. එතකොට පුතේ මතක රෙජිස්ටරය මගින් තමයි తాවකාලිකව ඒ අවශ්‍ය දේවල්, ඒ කියන්නේ මධ්‍ය සැකසුම් මේකකයේ සැකසීම සඳහා අවශ්‍ය දේවල් తాවකාලිකව ගබඩා කරගන්නේ මතක රෙජිස්ටරය. ඒ වගේම මතක රෙජිස්ටරයේ තව ලක්ෂණයක් තමයි මේක තමයි
පරිගණකයේ තියෙන වේගවත්ම සහ මිල අධිකම කොටස. දැන් අරක පටලව ගන්න එපා සර් ඉස්සෙල්ලා කිව්වේ කෑච් එකනේ කියලා නෑ. ඒ කෑච් එක ආවේ අපේ මතක උපාංගය යටතේ. මතක උපාංගය යටතේ අපි රෙජිස්ටරේ දාන්නේ නෑ. හරි? ඒක CPU එකේ තියෙන එකක්. CPU එකේ තියෙන මතක රෙජිස්ටරේ තමයි අපි ඇත්තටම ගත්තොත් පරිගණකයේ තියෙන වේගවත්ම සහ මිල අධිකම කොටස වෙන්නේ. මතක රෙජිස්ටරේ. එයාගේ සේවය තමයි මධ්‍ය සැකසුම් මේකකයේ සැකසීමට අවශ්‍ය දේවල් తాවකාලිකව ගබඩා කර තබා ගැනීම. ඊළඟට අපි පුංචි දෙයක් දැනගෙන ඉන්න ඕනේ මෙන්න මේක අපි පොඩ්ඩක් අඳ ගන්න ඕනේ පුතේ. මෙන්න මේක පුතාලා අඳ ගන්න ඕනේ. මේකේ උඩටම යනකොට මේ උඩ පැත්තට යනකොට වේගය වැඩි. මිල වැඩි වෙනවා. මේක උඩටම යද්දි මොකද වෙන්නේ? වේගය වැඩි වෙනවා, මිල වැඩි වෙනවා. මේකේ පල්ලෙහාට යනකොට ධාරිතාව වැඩි වෙනවා. හැබැයි මිල අඩු වෙනවා. හරි මිල අඩු වෙනවා. මේ මතක රෙජිස්ටරේ දැන් අපි දන්නවා වාහක මතකයේ දන්නවා සසම්භාවී පිවිසුම් මතකයේ කියන්නේ RAM එකට දෘඩ තැටිය තව ඕන මේක ලියත හැකි අපිට VCD DVD මේ කොටසට දාත හැකි. ඊට පස්සේ චුම්බක පටි magnetic tape. ටග්ගල් ඔන්න ඔක ඇද ගන්න පුතේ. ඇදගෙන ඉවර නම් y කියලා රිප්ලයි එකක් දෙන්න. ලියාගෙන ඉවර නම් y කියලා රිප්ලයි එකක් දෙන්න. හරි. මෙතන දැන් නම් කාලය ප්‍රමාණවත්ව හරි. ඕකේ. දැන් ඇති. ඊළඟට අපි දැන් කතා කරන්න යන්නේ මෘදුකාංග සම්බන්ධව. එහෙනම් මාතෘකාව ලියා ගන්න. දැන් දෘඩාංග ඉවරයි. දැන් අපි ඊළඟට දැනගන්න ඕනේ මෘදුකාංග සම්බන්ධව software ගැන. දැන් මේ දෘඩාංගය මෘදුකාංගය අතර තියෙන ප්‍රධාන වෙනස මොකක්ද පුතේ? දෘඩාංගය මෘදුකාංග අතර තියෙන ප්‍රධාන වෙනස. දෘඩාංග කියලා කියන්නේ භෞතිකව පේන්න තියෙන ස්පර්ශ කරන්න පුළුවන් උපාංග වලට. හැබැයි මෘදුකාංග කියලා කියන්නේ ටිකක් වලට අද වොයිස් එක වෙනස් වෙලා හැරෙන්නේ පොඩ සනීප මදි පුතේ. නමුත් ඔයාලගේ ක්ලාස් එක කට් කරන්න හොඳ නැහැ නේ. ඒ නිසා තමයි අපි අශෝක් සර්වත් කිව්වා සර් කොහොම හරි අද ක්ලාස් එක කරමු කියලා. ඒ නිසයි කරන්නේ නැත්තම් ටිකක් සනීපත් නෑ මට. කොවිඩ් නෙමෙයි බය වෙන්න එපා. මේ සංනිවේදන ජාලා හරහා කොවිඩ් බෝවීමකුත් නැහැ. ඊටත් මට කොවිඩ් නෙමෙයි තියෙන්නේ. පොඩ්ඩක් මේ සනීප මදි. software මෘදුකාංග වල වෙනස තමයි දෘඩාංග වලින් මේ මෘදුකාංග අපිට ස්පර්ශ කරන්න බෑ. මේ මෘදුකාංග අපිට ස්පර්ශ කරන්න හැකියාවක් නැහැ පුතේ. මේවා වැඩසටහන් යම්කිසි පරිගණක භාෂාවක් යොදා ගනිමින් නිර්මාණය කළ වැඩසටහනකට තමයි අපි මෘදුකාංග කියලා කියන්නේ. පරිගණක පද්ධතියක් සම්පූර්ණ වීමට නම් අනිවාර්යෙන් මෘදුකාංග තියෙන්න ඕනේ. නැතුව දෘඩාංග වලින් විතරක් අපිට වැඩ කර ගැනීමේ හැකියාවක් නැහැ. අනිවාර්යෙන් මෘදුකාංග වලින් තමයි පරිශීලකයන්ට අවශ්‍ය දේවල් කරගන්න වෙන්නේ. එහෙනම් පුතාලා මාතෘකාව ලියාගමු software කියලා මෘදුකාංග කියලා. මෘදුකාංග කියලා ලියාගන්න මාතෘකාව software. ඒකට අපි ලියාගමු වෙන්න මෙහෙම. මෘදුකාංග යනු පරිගණක පද්ධතිය තුලින්
පරිගණක පද්ධතිය තුලින් පරිශීලකට අවශ්‍ය කාර්යයන් ඉටු කර ගැනීමට නිර්මාණය කර ඇති වැඩසටහන් වේ. මේවා පහත පරිදි වර්ගීකරණය කළ හැක. මේ බලන්න දරුවනි, මෘදුකාංග අපි කියන මේවට ඉංග්‍රීසි වලින් software කියලා. මේක අපිට කොටස් දෙකකට ප්‍රධාන වශයෙන් බෙදන්න පුළුවන්. එකක් system software. අපි මේකට සිංහලෙන් කියනවා පුතේ පද්ධති මෘදුකාංග කියලා. අනිත් සර් පොඩ්ඩක් අය කරන්නකො මට ලියා ගන්න බැරි වුණා කියලා හරිනේ කියනවා. පුතේ මම මෘදුකාංග නිර්වචනය දුන්නේ මම එකපාරක් තව වේගෙන් කියන්නම්. මෘදුකාංග යනෝ පරිගණක පද්ධතිය තුලින් පරිශීලකයන්ට අවශ්‍ය කාර්යයන් ඉටු කර ගැනීමට නිර්මාණය කරලා තියෙන වැඩසටහන්. මේවා පහත පරිදි වර්ගීකරණය කළ හැක කියලා තමයි හරිනේ මම කිව්වේ. එහෙනම් මෘදුකාංග කොටස් දෙකයි පුතේ ප්‍රධාන වශයෙන් එකක් ඇවිල්ලා සිස්ටම් software අනිත් එක ඇවිල්ලා application software. ඒකට කියනවා යෙදවුම් මෘදුකාංග කියලා. පුතේ පද්ධති මෘදුකාංග නැවත ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. මේ පද්ධති මෘදුකාංග කියලා කියන්නේ පුතේ පරිගණක පද්ධතියේ අනිවාර්යෙන් ස්ථාපිත කරලා තියෙන්න ඕන වැඩසටහන් වලට. එහෙනම් පද්ධති මෘදුකාංග කියන්නේ මොකක්ද? පරිගණක පද්ධතියේ අනිවාර්යෙන් ස්ථාපිත කරලා තියෙන්න ඕනේ ඒවට කියන අපි පද්ධති මෘදුකාංග කියලා. දෙවැනි එක යෙදවුම් මෘදුකාංග. මේවා පරිශීලකගේ කැමැත්ත මත පමණයි ස්ථාපිත කරන්න ඕන. පරිශීලක කැමති නැත්නම් දාන්න ඕනේ නැහැ. දෙසුණක් විදිහට පරිශීලක Photoshop වල වැඩ කරනවා නම් Photoshop install කරගන්න පුළුවන්. නැත්නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි සිස්ටම් software එක බෑ අනිවාර්යෙන් ස්ථාපිත කරන්න ඕනේ. ප්‍රධාන වශයෙන් සිස්ටම් software ආකාර තුනක් තියෙනවා. පළවෙනි එක තමයි පුතේ operating system. මොනවද මේ operating system? එහෙම නැත්නම් අපි OS කියලා හඳුන්වන්නේ. මෙහෙයුම් පද්ධතිය. අනිවාර්යෙන් පරිගණකයේ මෙහෙයුම් පද්ධතියක් තියෙන්න ඕනේ. Windows හරි Linux හරි Ubuntu හරි Android හරි අනිවාර්යෙන් operating system එකක් තියෙන්න ඕනේ. ඒක අනිවාර්යයි. දෙවැනි එක තමයි utility software.
යුටිලිටි software කියලා කියන එක අපි සිංහලෙන් කියනවා පුතේ උපයෝගිතා මෘදුකාංග. උපයෝගිතා මෘදුකාංග කියලා කියන්නේ පුතේ ඔය ඇන්ටිවයිරස් ගාඩ් වගේ ඒවා. ආන්ටිවයිරස් නෙමේ ඇන්ටිවයිරස් software කියන්නේ ප්‍රතිවෛරස මෘදුකාංග වගේ දේවල්. ඒ වගේම පරිගණකයේ කාර්ය සාධන ඉහළ නංවන්න තියෙන disk cleaner, disk cleaner, defragment මෙන්න මේ වගේ ඒවාට අපි කියනවා යුටිලිටි වැඩසටහන්. එහෙම නැත්නම් ඒවා අනිවාර්යෙන් තියෙන්න ඕන. තව එකක් තමයි language translator. language translator. අපි මේවට කියන සිංහලෙන් පුතේ භාෂා පරිවර්තක කියලා. භාෂා පරිවර්තකත් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මේ හේතුව තමයි දැන් පරිගණකයේ පුතේ ක්‍රියාත්මක කරන්නේ විදුලිය ඇත සහ නැත කියන සංකල්ප මත. පරිගණකයට ඉංග්‍රීසි බෑ, පරිගණකයට සිංහල බෑ, පරිගණකයට දෙමළ බෑ. පරිගණකයේ ක්‍රියාත්මක වෙන්නේ යාන්ත්‍ර භාෂාවෙන්. යාන්ත්‍ර භාෂාව කියලා කියන්නේ එක බිඳුව වගේ ඒවා. එහෙනම් අපි ලබා දෙන දැන් අපි හිතන්න අපි ඉංග්‍රීසියෙන් කීබෝඩ් එකේ ටයිප් කරනවා ඒ කියලා. අපි පරිගණකයේ කීබෝඩ් එකේ ටයිප් කරන ඒ කියලා. එතකොට කම්පියුටරේ පුතේ මේක ගන්නේ 1.0.1.1 ඔන්න ඔහොම කියන දීමේ අගයකින් තමයි ගන්න. එහෙනම් මෙන්න මේ භාෂාව මෙන්න මේ විදිහට පරිවර්තනය කරන්න අපිට අවශ්‍ය වෙනවා භාෂා පරිවර්තක. ඒකත් පරිගණක පද්ධතිය අනිවාර්යෙන් තියෙන්න ඕන. යෙදුම් මෘදුකාංග කියන්නේ පුතේ පරිශීලකගේ කැමැත්ත මත පරිගණකයට තැන්පත් කරගන්න එක. ඔයාලා ලියකියවිල වැඩ කරනවා නම් වදන් සැකසුම් මෘදුකාංග අවශ්‍යයි. වදන් සැකසුම් මෘදුකාංග අපි ඒවට කියන word processing කියලා. ඒ වගේම ඔයා ගණිතමය කටයුතු කරනවා නම් pay sheet හදනවා නම් excel වල වගේ වැඩ කරන්න ඕන නම් ඔයාට අවශ්‍ය වෙනවා පැතුරුම්පත් මෘදුකාංග. ඒ වගේම ඔයා සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් යනවා නම් ඔයාට අවශ්‍ය වෙනවා web browser. මෙන්න මේ වගේ යෙදුම් මෘදුකාංග අපිට අවශ්‍ය පුලස් තියනවා සර් ඒකද බයිනරි ලැන්ග්වේජ් එක නෑ බයිනරි ලැන්ග්වේජ් එක නෙමෙයි අපි පුතේ මේකට කියන්නේ මේකට අපි කියන්නේ මැචින් ලැන්ග්වේජ් කියලා. මැචින් ලැන්ග්වේජ් හරි ඒක ඕනනම් අපිට භාෂා පරිවර්තක ආකාර තුනක් තියෙනවා වෙන්න මෙහෙම assembler මම ඒ ටික දෙන්න හිටියේ නමුත් දෙන්න කලින් assembler interpreter compiler ඔන්න ඔහම ආකාර තුනක් තියෙනවා පුලස් ටික. හරි ඕකේ. එහෙනම් අපිට අත්ගාල වැඩි වෙලා ගන්න නැතුව මෙන්න මේ chart එක ඇදගමු. මෙන්න මේ chart එක ඇදගමු. එතකොට මේක කරාට පස්සේ අද theory කොටස් අවසන් කරනවා. අපි ඊළඟට practical එකට එන්න. ඉක්මනට මේක ලියා ගන්න. ලියාගෙන ඉවර නම් y කියලා reply එකකුත් දෙන්න මට. වැඩි වෙලාවක් ගන්න එපා. ඉක්මනට ලියාගෙන y කියලා reply එකක් දෙන්න. හරි මම හිතනවා පුතේ කාලය ප්‍රමාණවත් වෙන්න ඇති. එහෙනම් ප්‍රැක්ටිකල් කොටසට යන්න කලින් මට කියන්න අද කරපු තියරි කොටස් ටික හැමෝටම තේරුණාද? ඔව්ද නැද්ද? අද කරපු තියරි කොටස් ටික තේරුණාද පුතාලට? රිප්ලයි කරමු.
ඔව් නම් y නැත්තම් n. මේ මොන හරි කොටසක් පුතේ ගැටලුවක් තියෙනවා නම් අහන්න. හරි ඕකේ. ගොඩක් දරුවෝ රිප්ලයි කරනවා. එහෙනම් අපි තවත් කාලය යවන්නේ නැතුව අද අපි යමු අපේ ප්‍රැක්ටිකල් කොටසට. අපි පසුගිය සතියෙන් Excel සම්බන්ධව කොටස් කිහිපයක් සාකච්ඡා කරා. අපි පසුගිය සතියේ Excel සම්බන්ධව කොටසක් සාකච්ඡා කරා. අදමත් සාකච්ඡා කරන්න යන්නේ පුතේ ටිකක් තරමක් වැදගත් කොටසක්. ගොඩක් වෙලාවට පටලව ගන්න කොටසක්. ඒ ඇවිල්ලා සාපේක්ෂ සහ නිරපේක්ෂ කෝෂයම් කියන්නේ මොනවද කියලා. අපි මේක ඉගෙන ගන්න යමු Excel වලට. start ගියා Excel කියලා ටයිප් කරා. Excel වලට යන්න. ඊට පස්සේ අපි blank workbook කියන එක තෝරනවා. පොඩ්ඩක් මේක ඔයාලට පැහැදිලිව පේන්න ඕන නිසා ටිකක් zoom කරන්න. පුතේ මම මෙතන ඇතුළත් කරනවා 10. මම මෙතන ඇතුළත් කරනවා 20. මෙතන මම ඇතුළත් කරනවා 30. මෙතන මම ඇතුළත් කරනවා 5. මෙතන මම ඇතුළත් කරනවා 10. මෙතන මම ඇතුළත් කරනවා 15. මම ප්‍රශ්නයක් අහන්නද ඔයාලගේ? මට පුතාලා කියන්න C1 කෝෂයට 10යි 5යි එකතුව ගන්නෙ කොහොමද කියලා? දැන් ලේසි ප්‍රශ්නයක් අහන්න. C1 කෝෂයට 10යි 5යි එකතුව ගන්නෙ කොහොමද? කො ටයිප් කරන්න. උත්තරේ කො? කියලා දුන්න සුළු කරන විදිය. සමානයි A1 ධන සමානයි A1 ධන B1 එකතු වෙනවනේ. දැන් 20යි 10යි එකතුව ගන්න කොහොමද? 20යි 10යි එකතුව මෙතනට ගන්න කොහොමද? දැන් 20යි 10යි එකතුව ගන්න දැන් අපි ආය අමුතුවෙන් ටයිප් කරන්න. අපි මොකද කරන්නේ? මෙතනට ගිහිල්ලා මෙන්න මේ fill handle එක තියෙනවා. අපි මොකද කරන්නේ? මේ පිරෝම් handle එක ක්ලික් කරගෙන පල්ලෙහාට අදිනවා. දැන් එතකොට ඔටෝමැටිකලි උත්තර ලැබෙනවා. දැන් මට කරන්න අවශ්‍ය වෙන්න මෙහෙම දෙයක් පුතේ. වෙන්න මෙහෙම දෙයක් අවශ්‍ය. මට අවශ්‍ය මේ දැන් මෙතන දැන් බලන්න මම මේ පිරෝම් හැඩලෙන් මේක පල්ලෙහාට අදිනකොට A2 වුණා B2 වුණා. හරි. ඒක තවත් පල්ලෙහාට යද්දි A3 වුණා B3 වුණා. දැන් පුතාට පේනවා මේක පල්ලෙහාට අදින්න මොකද වෙන්නේ? උඩිනුත් රෝ එක පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. හරි. දැන් මට මෙහෙම දෙයක් කරන්න අවශ්‍යයි පුතේ. මෙන්න මෙහෙම දෙයක් කරන්න අවශ්‍යයි. දැන් උදාහරණයක් විදිහට මට 10යි 5යි එකතුව මෙතනට ගන්න ඕනේ. මෙතනට ගන්න ඕනේ C2 එකට ගන්න ඕනේ 10යි 10යි එකතුව. ඒ වගේම මට C3ට ගන්න ඕනේ 10යි මේ සමා වෙන්නේ 10යි 15යි එකතුව. දැන් කොහොමද ඔය වැඩේ කරන්නේ? දැන් අපි මෙතන සාමාන්‍ය විදිහට ටයිප් කරොත් සූත්‍රේ වෙන්න මෙහෙමයි. එහෙම කරලා උත්තරේ ඇත්තොත් එහෙම අපිට එන්නේ මේ දෙන්නගේ උත්තරේ. හැබැයි මට ඕනේ කියන්නේ මෙයාගේ එකතු වෙන්න. අන්න ඒ වගේ අවස්ථාවක අපි පාවිච්චි කරනවා නිරපේක්ෂ කෝෂ. නිකම්ම ලියනවා නම් සාපේක්ෂ කෝෂ. යම් කිසි තැනක් ස්ථාවර කරන්න, කොලම් එකක් ස්ථාවර කරන්න නම් අපි පේලි මේ නිරපේක්ෂක යොදා ගන්නවා. තීරුවක් ස්ථිර කරන්න නම් අපි කෝෂ ස්ථාවරය යොදා ගන්නවා. මේ දෙකම කරන්න ඕන නම් අපි ඒ දෙකටම අදාළව නිරපේක්ෂ කෝෂයක් යොදා ගන්නවා. කරන්නේ මෙන්න මෙහෙමයි. දැන් මෙතනදී අපි නවත්තන්න ඕනේ මේ 10. ඒ කියන්නේ මේ A1 ගේ වටිනාකම මෙතනටයි එන එක නවත්තන්න ඕනේ. මෙතනටයි එන එක නවත්තන්න ඕනේ. එහෙනම් මේක පල්ලෙහාට එන එක නතර කරන්න ඕනේ කියන එක මේකෙන් අදහස් වෙන්නේ. මම ඒ වගේ වෙලාවක සූත්‍රයක් ලියනවා බලන්න. සමානයි ඩොලර් සලකුණ යොදා ගන්න. ඩොලර් සලකුණ යොදා ගන්න මොකටද? ස්ථාවර කරන්න. මේක ස්ථාවර වෙන්න ඕනේ පල්ලෙහාට අදිනකොට. එහෙනම් කොලම් එක ඊට පස්සේ මේක තෝරනවා. ඩොලර් එක ගහලා මම තෝරනවා මෙන්න මේ කෝෂය. ඒ කියන්නේ A1 ධන. මම මෙයා ස්ථාවර කරන්න යන්නේ. මොකද එයා පල්ලෙහාට එන්න ඕනේ. ඔන්න බලන්න ඉන්ට බන්න එකතු ආව නේද? මම දැන් මේක පල්ලෙහාට අදින්න. බලන්න මොකද වෙන්නේ කියලා. දැන් කොහොමද එකතු ආවේ? දෙක පොඩ්ඩකින් ගැටලුවක් තියෙනවා එකේ. පල්ලෙහාට මෙතනට ආවා. අපරේ ස්ථාවර ලන්න මෙතනට ඩොලර් ලකුණ දාන්නම් පොඩ්ඩක්.
හරි ඕකේ. මම මේ ඩොලර් සලකුණ මේ යොදපු තැන පුංචි ගැටලුවක් වුණා. ඒකයි ඒ වුනේ. මේකෙදී ඔව් තීරුවට නම් කලින් දාන්න ඕන. නමුත් පුංචි ගැටලුවක් වුණා. ඒ දන්නේ නැහැ. කමන්න මෙහෙම කරමු. දැන් පුතාට පේනවා මම මෙන්න මෙහෙම යෙදුවට පස්සේ ඒක පල්ලෙහාට එන එක නතර වුණා නේද? අපිට මේ කොලම් එකේ පල්ලෙහාට ඇතිතරම් පල්ලෙහාට අදින්න පුළුවන්. එතකොට එකතු වුණේ මෙතනට එකතු ආවේ 10යි 10යි එකතු වෙලා මෙතනට එකතු ආවේ 10යි 15යි එකතු වෙලා. හරි. දැන් මම තව එකක් දාන්නම් මෙතන. 5 15 20 මම මෙතනට දානවා 50 60 70 පුතා මට කියන්න ඕනේ මට ඕනේ පුතේ මෙතනට එකතුව ගන්න මේ දෙන්නගේ. මෙතනට එකතුව ගන්න ඕනේ 5යි 60යි. මෙතනට එකතුව ගන්න ඕනේ 5යි 70යි. එහෙනම් මට කියන්න මම මෙතන සූත්‍රය සඳහන් කරන්න ඕනේ කොහොමද? කොහොමද මම සූත්‍රය සඳහන් කරන්න ඕනේ? කොහොමද සූත්‍රය සඳහන් කරන්න ඕනේ? හොඳයි හසිත උත්තරයක් එවලා තියෙනවා. කාවින්ද උත්තරයක් එවනවා. බලමු. අනිත් පුතාලත් මට උත්තරයක් එවන්න. දෙන්නයි උත්තර එවලා තියෙන්නේ තාම. 3 දෙනයි 4 දෙනයි දැන් එවනවා කට්ටිය එක දිගට උත්තර. very good. එහෙනම් සමානයි අපි මෙන්න මේ කෝෂි ස්ථාවර කරනවා. එහෙනම් මේක මේ පේලිය තමයි සමාන වෙන්නේ. මම ඉස්සෙල්ලා පටලවා ගත්තා. පේලිය පල්ලෙහාට යන එකයි නවත්තන්න ඕනේ. එහෙනම් පේලිය පල්ලෙහාට යන එක නවත්තන්න අපි ඉලක්කමට ඉස්සරහින් තමයි ඩොලර් සලකුණ යොදන්නේ. පේලිය පල්ලෙහාට යන එක නවත්තන්න අපි ඩොලර් සලකුණ යොදන්න ඕනේ පුතේ. මේ ඉලක්කමට කලින් දාන්න. දැන් පුතා කියන හිතන විදිහට මේකට මට හොඳ උත්තරයක් ඕනි. C6 කෝෂේ දැන් මේක පල්ලෙහාට මම මෙහෙම අදිනවානේ. ඇන්දර පස්සේ මේ C6 කෝෂේ කොහොමද සූත්‍රය තියෙනව ඇත්ති? C6 කෝෂේ කොහොමද උත්තරේ තියෙනව ඇත්ති? උත්තරේ වම් බලන්න. මෙන්න මේ C6 කෝෂේ කොහොමද උත්තරේ දැන් තියෙනව ඇත්ති? සූත්‍රේ. කොහොමද විභාගයට අහනවා? පුතේ එතන තියෙන්නේ බලන්න A ඩොලර් 5 වෙනස් වෙලා නැහැ උඩ එකේ වගේමයි. හැබැයි B5 වෙනුවට දැන් තියෙනවා මොකක්ද? B6. එහෙනම් ඔය පින්බඩ උත්තරේ දෙන්නකො මට මේ 75 සූත්‍ර කොහොමද තියෙනව ඇත්තේ මෙන්න මෙතන. මෙතන සූත්‍ර කොහොමද තියෙනව ඇත්තේ? A ඩොලර් 5 ධන B7 හරියට හරි තමයි. A ඩොලර් 5 ධන B7. එහෙනම් පේලි පල්ලෙහාට යන එක නවත්තන්න නම් අපි දාන්න ඕනේ ඉලක්කමට කලින්. ඉලක්කමට කලින් මම හිතනවා දැන් අපේ පුතාට ඒක තේරෙයි. සර් A1 කිව්වාම ඒක A1 A2 කියලා මාරු වෙනවනේ. එතකොට ඒ හැම එකකම එනවනේ. ඒත් එක තියෙන එකකට තියෙන්නේ A1 විතරනේ. නිසා නේද එතන ටෝටල් එක වෙනස් වුනේ. එන්නද පුතා මම අර ඉස්සෙල්ලා ප්‍රශ්නේ මම හිතන්නේ ඔය කියන්නේ ඉස්සෙල්ලා ආපු ගැටලුව පුතේ ඉස්සෙල්ලා වුනේ මම පේලි නිරපේක්ෂකයේ නෙමෙයි දැම්මේ තීරු නිරපේක්ෂක. ඒ නිසා තමයි උත්තරේ ඉස්සෙල්ලා වෙනස් වුනේ. හරි? දැන් හරි. දැන් ඊළඟට දැන් අපි දැනගන්න ඕනේ මොකද්ද මේ තීරු නිරපේක්ෂකය කියන්නේ කියලා. තීරු නිරපේක්ෂකය කියන්නේ මෙන්න මේ වගේ වැඩක්. දැන් මම මේ ටික මකල්ලා මම හරහට දාන්නම් පුතේ 10 20 30 40 කියලා. මෙතන මම දාන්නම් 5 10 15 20 කියලා. දැන් මට අවශ්‍යයි පුතේ මේ දෙන්නගේ එකතුව ගන්න. මේ දෙන්නගේ එකතුව ගන්න අවශ්‍යයි. එහෙනම් මම ගහනවා සමානයි A1 ධන අපි ශ්‍රිත භාවිතා කරන්න දන්නවා. අපි ඒව පස්සේ කතා කරමු. මෙතන දැන් ශ්‍රිත ගාව ගන්න එපා. මෙතන නිරපේක්ෂ කෝෂයි සාපේක්ෂ කෝෂයි ගැන කතා කරන්නේ. අපිට දැන් පුළුවන් පුතේ මෙන්න මේ විදිහට 10 5 එකතුව 15 කියලා ගන්න. ඒ විදිහටම මේ දෙන්නගේ එකතුව මෙතනට ගන්න අවශ්‍යයි නම් මට මේක හරහට අදින්න පුළුවන් අර පල්ලෙහාට ඇද්දා වගේම. හැබැයි දැන් ප්‍රශ්නයක්. දැන් මට ප්‍රශ්නේ ඇවිල්ලා මට ඕනි 10යි 5යි එකතු කරන්න ඕනි. 10යි 10 එකතුව ගන්න ඕනි. 10යි 15 එකතුව ගන්න ඕනි. 10යි 20 එකතුව ගන්න ඕනි. දැන් මම කොහොමද සූත්‍රය සඳහන් කරන්නේ? දැන් මට අවශ්‍යයි මෙන්න මේ අගයන් තුනටත් 10 බැගින් එකතු කරන්න. එහෙනම් දැන් මම මෙතන සඳහන් කරන සූත්‍රය බලන්න. සමානයි දැන් මම ඉස්සෙල්ලාම සාමාන්‍ය උත්තරේ ගහනවා. දැන් මම එහෙම ගහලා මේක
ඒක ගහලා මම මෙහෙම අදිනවා මේ පැත්තට. තිබ්බගේ අම්මනේ ආවේ වෙනසක් වෙලා නැහැ. දැන් මම මෙහෙම වැඩක් කරනවා. දැන් මම මේ ඉලක්කමට කලින් දාලා බලනවා මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ පේල් නිරපේක්ෂකයක් ඈ. බලමු උත්තරේ වෙනස් වෙයිද කියලා. මගේ අවශ්‍යතාවය වෙයිද කියලා. වෙන්නේ නැහැ. ඇයි ඒ? පේල් නිරපේක්ෂකයක් කියන්නේ පල්ලෙහාට යන එක නවත්තන්න කරන එක. හරහාට යන නවත්තන එක නෙමෙයි. එහෙනම් අපි ඕකට යොදා ගන්න ඕනේ පුතේ පේල් නිරපේක්ෂකය නෙමෙයි තීරු නිරපේක්ෂකය. තීරු නිරපේක්ෂකය කියලා කියන්නේ ඉංග්‍රීසි අක්ෂරයට ඉදිරියෙන් ඩොලර් සලකුණ යෙදීම. ඉංග්‍රීසි අක්ෂරයට ඉදිරියෙන් ඩොලර් සලකුණ යොදනවට කියනවා අපි තීරු නිරපේක්ෂකය කියලා. එහෙනම් මෙතන බලන්න මං ඩොලර් A1 දන ඩොලර් A2 මේ A2 ගහනවා. දැන් බලන්න මොකද වෙන්නේ කියලා ඇද්ද? දැන් පුතාට පේනවා 10ට 10ක් එකතු වෙලා 20 ඇවිල්ලා තියෙනවා. 10ට 15ක් එකතු වෙලා 25 ඇවිල්ලා තියෙනවා. 10ට 20ක් ඇවිල්ලා 30 ඇවිල්ලා තියෙනවා. අපි තව එකක් කරමු. හරි. දැන් මට කියන්න 20යි 30යි එකතු කරන්න ලියන්න ඕන නිරපේක්ෂ කෝෂ කොහොමද ලියන්නේ සූත්‍රේ? නිරපේක්ෂ කෝෂ සූත්‍රේ. මතක තියාගන්න ඕනේ මේ 20 මේවටත් එකතු කරන්න තියෙන ඈ. හොඳයි පුතාලා ගොඩක් කට්ටිය උත්තර එවනවා. කාවින්ද සමාන ලකුණ නෙමෙයි පුතේ ධන එන්න ඕනේ ඈ. ඒ පවි ධන කෙලෙන්න ඕනේ. එහෙනම් අපි ලියනවා සමානයි ඩොලර් A5 ධන 5 ධන A6 ඊට පස්සේ අපිට දැන් මේක හරහාට ඇතුළත් පුතාලට පේනවා මොකද වෙලා තියෙන්නේ කිසිම වෙනසක් වෙලා නැහැ මේ කෝෂයේ ස්ථාවරව තිබිලා නිත්‍යවට එකතු වෙලා තියෙනවා දැන් එන පුතාලා මට කියන්න බලන්න C7 කෝෂයේ සූත්‍ර කොහොම පේන්නේ නැද්ද C7 කෝෂයේ සූත්‍ර කොහොම පේන්න තියෙනවද C7 කෝෂ සූත්‍ර කොහොමද පෙන්නන්නේ කියන්න බලන්න C7 කෝෂයේ සූත්‍ර කොහොමද පෙන්නනව ඇත්තේ කො බලන්න උත්තරයක් එවන්න පුතේ ඉක්මනින් C7 කෝෂයේ උත්තරේ කොහොමද තියෙනව ඇත්තේ සූත්‍රය පුතේ මෙතන නම් උත්තරේ තියෙනවනේ කොහොමද සමහරක් පුතලා හරියට එව්වා $A5 ධන C6 කියන. ඒ වගේම පුතේ තීරුවකුයි පේලියකුයි දෙදිශාවටම මේකත් මතක තියාගන්න ඈ. තීරුවයි පේලියයි දෙපැත්තෙන්ම ලොක් කරන්න අවශ්‍යයි නම් පුතාලට පුළුවන් $A $5 කියන්නේ ඉංග්‍රීසි අක්ෂර ඉදිරියට යොදනවා ඉලක්කමට ඉදිරියට යොදනවා. එතකොට ඒක වෙනසක් වෙන්නේ නැහැ. එතකොට ඒක වෙනසක් වෙන්නේ නැහැ. හරි ඒක පොඩ්ඩක් පුතාලා මතක තියාගෙන ඉන්න වටින කාරණයක් තමයි මම කිව්වේ. අපි යම් පුංචි ගැටලුවකට මේක තවත් තේරුම් ගන්න. වෙන්න දීලා තියෙන ප්‍රශ්නය. පහත දක්වා ඇත්තේ විද්‍යුත් පැතුරුම්පත් භාවිතයෙන් බිල්පත් සකස් කරන සල්ගාදු බේකරියේ වැඩපතක කොටසකි. මෙම බේකරියේ මිලට ගන්නා සෑම කෑම වර්ගයක් සඳහාම B2 කෝෂයේ සඳහන් වියා. මේ වට්ටම B2 කෝෂය සඳහන්. මෙන්න මෙතන වට්ටමක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙහා කියනවා පළවෙනි ප්‍රශ්නේ මිලටගත් මාළු පාන් වලට අයවිය යුතු මුදල D4 කෝෂයට මෙන්න මෙතනට ගණනය කරන්න අවශ්‍ය සූත්‍රය මොකක්ද කියලා. සූත්‍රය. උත්තරේ රිප්ලයි කරමු බලන්න සූත්‍රය මොකක්ද? සූත්‍රය මොකක්ද? හොඳට බලලා උත්තරේ වන්න. කාවින්ද උත්තරයක් කියවනවා හොඳයි පුතා. කොනික් කට්ටිය
B4 ගුණ කිරීම C4 very good. එහෙනම් අපි දන්නවා එන්න මෙයා මෙයාගෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් උත්තරේ වෙනවා සමානයි B4 ගුණ කිරීම C4. ඒක හරි ඔයාලා දුන්නා. සමාන ලකුණ තියෙනවනේ තමයි. දෙවැනි ප්‍රශ්නේ. කෝෂ ලිපින පමණක් භාවිතා කර මාළුපාන් සඳහා ලැබුණු වට්ටම ගණනය කිරීම සඳහා කෝෂ ලිපින පමණක් භාවිතා කර මාළුපාන් සඳහා ලැබුණු වට්ටම ගණනය කිරීම සඳහා E4 කෝෂය තුල ලිඛිත සූත්‍රය සඳහන් කරන්න. එයා කියනවා E5 සිට E7 දක්වා එක පල්ලෙහාට පිටපත් කරන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ නිරපේක්ෂ කෝෂයක් කරන්න කියන එක පුතේ. එහෙනම් මෙතනට මොකද්ද උත්තරේ? try එකක් දෙමු. මොකද්ද උත්තරේ? කොහොම තාම කාටවත් හරියට උත්තරේ හොයාගන්න බැරි වෙනවා. එවන්න බලන්න. උදව්වක් කරන්න මේක නිරපේක්ෂ කරන්න වෙනවා වට්ටම. පහළට අදින එකයි නවත්තන්න වෙලක් තියෙන්නේ. චමෝද ජයසේකර පුතා උත්තරයක් එවනවා නවාංශන එවනවා. සචින්තගේ උත්තරේ නම් ගන්න ටිකක් අපහසුයි වගේ. ඒ කියන්නේ ඒක අපිට මේකට ගන්නම බෑ පුතේ. මේක මොකද කරන්න ඕනේ? වට්ටම ගුණ කරන්න ඕනේ කොස්ට් එකෙන්. එතකොට තමයි ඩිස්කවුන්ට් එකෙන්. එහෙනම් අපිට ගුණ කරන් අපි ඉස්සෙල්ලාම කොස්ට් එක ලියමු. කොස්ට් එක තියෙනවා D4. සමානයි D4. ගුණ කරන්න ඕනේ වට්ටමින්. වට්ටම තියෙනවා B2 ගේ. මේ B2 ගේ අපි මතක තියාගන්න ඕනේ පේලිය පල්ලෙහාට යන එක නතර කරන්න ඕනේ. පේලිය පල්ලෙහාට යන එක නතර කරන්න නම් ඉලක්කමට ඉස්සරහින් ඩොලර් ලකුණ දානවා. එහෙනම් $2 විය යුතුයි. $2. හර්ෂ ලියලා තියෙන ඩොලර් එක ඉංග්‍රීසි අක්ෂරයට ඉදිරියෙන්. එහෙම වුණොත් හර්ෂ වෙන්නේ හරහාට යන එකයි නවත්තන්නේ. හරි? එහෙම බෑ. පල්ලෙහාට අදින එකයි වෙන්නේ. හැබැයි තව දරුවෙක් ලියලා තියෙනවා නම් මෙන්න මෙහෙම සමානයි D4 ගුණ කිරීම $B$2 කියලා $B$2 කියලා ඒ උත්තරේ නිවැරදි පිළිතුරක් විදිහට බාර ගන්න. හරි. වඩා හොඳයි මේ විදිහටම ලියුවා නැත්නම් මෙහෙම ලිව්වත් ගැටලුවක් වෙන්නේ නැහැ පුතාලා හොඳයි. ඊළඟට කියනවා තුන්වෙනි එක බිල්පතෙහි සඳහන් සියලුම කෑම වර්ග අලවියෙන් සල්ගාදු බේකරි ලද සම්පූර්ණ ආදායම ගණනය කිරීමට F8 කෝෂය තුල ලිවිය යුතු සූත්‍රය ශ්‍රිත භාවිතයෙන් ලියන්න කියලා. මොකද්ද පුතේ උත්තරේ? ශ්‍රිත භාවිතා කරමින් අපි ශ්‍රිත භාවිතයෙන් කරා. මොකක්ද උත්තරේ? හොඳයි දරුවෝ දක්ෂ විදිහට උත්තරේ වෙනවා. එහෙනම් උත්තරේ වෙනවා මොකද්ද? සමානයි සම්. හසිත කොටු වරහන් නෙමේ සාමාන්‍ය වරහන්. සමානයි සම් F4 සිට F7 දක්වා. සමානයි සම් F4 සිට F7 දක්වා. මොහොම ලියලා පෙන්නන්න අවශ්‍ය වෙනවා. එහෙනම් පුතාලට මම හිතනවා ඒක සම්බන්ධවත් එන්නේ නැති. ඊළඟට මෙන්න මේ ප්‍රශ්නෙට මේ ප්‍රශ්න පහට උත්තර ඔයාලා වෙනම දෙන්න ඕනි. මෙන්න මේකට ඔයාලට උත්තරයක් දෙන්න බෑ. මේකේ 5000ට වැඩි නන් නෙමෙයි. මෙන්න මේ තුන්වෙනි ප්‍රශ්නේ මම පොඩ්ඩක් වෙනස් කරනවා. පොඩ්ඩක් ඔයාලා උත්තර හොයන්න යන්න එපා. මේකේ පුතේ උතර මෙන්න මෙතන සෙල් එකක් තියෙනවා කියලා A1 කියලා. මේකේ දීලා තියෙනවා 100% කියලා ඩිස්කවුන්ට් එකක්. 100% කියලා ඩිස්කවුන්ට් එකක් මේ A1 කෝෂේ තියෙනවා. පුතාලා මෙන්න මෙතන වට්ටම ගණනය කරන්න ඕනේ. මෙන්න මෙතන වට්ටම ගණනය කරන්න ඕනේ. මෙන්න මේ කෝෂය යොදා ගනිමින්. මෙන්න මේ කෝෂේ මුළු වටිනාකමෙන් ගුණ කරලා වට්ටම ගන්න ඕනේ මෙතනට. හරි?
ඒක තමයි තුන්වෙනි ප්‍රශ්නේ. එහෙනම් උත්තර හොයමු බලන්න මෙන්න මේවට. 1 2 3 4. හරිය වට්ටම ගන්නේ සඳහා මේ 9 කෝෂයේ ලිවිත සූත්‍ර මොකද්ද කියලා අහන්න. ප්‍රශ්න 4ට උත්තර එවන්න බලන්න ඉක්මනින්. සර් කලින් ගන්න චුට්ටක් පෙන්වන්න පුළුවන්ද කියලා අහනවා. ඕන් තප්පරයකට පෙන්වන්නම් ඈ. මේ පුතේ. කරන්න පටන් ගමු. පුතාලු උත්තරේ වද්දින් 1 2 3 4 කියලා එකපාර උත්තරේ වන්නේ. එකින් එක වන්නේ නැතුව. ඉක්මනට පුතේ උත්තරේ වන්න. පුතාලා පළවෙනි එකට දෙකක් දන්නේ නැත්නම් එකක් පිව්වත් කමක් නැහැ. හරි? මොන්ට වන්න පුතේ උත්තර. ඔව් එක දරුවෝ වල තියෙන උත්තර ටික. ඕකේ. දරුවෝ 3 දෙනෙක් දැන් උත්තරේ වල තියෙනවා. හරි. හොඳයි. දැන් නිවන උත්තර ගොඩක් කට්ටිය. තව දරුවෝ දෙන්නෙක්වත් එවන්න උත්තර. මම සාකච්ඡා කරන්නම් ඊට පස්සේ. තව උත්තර දෙන්නෙක්වත් එවන්න. හරි. තව එක්කෙනෙක් එවන්න. 3 දෙනෙක් නෙවුවා. නියම. හරි. අපි බලමු උත්තර ටික හරිද කියලා ඔයාලා ගත්ත. පළවෙනි එක ඉහත කාර්ය සඳහා යොදාගත හැකි පැතුරුම්පත් මෘදුකාංග දෙකක්. මේ කියන්නේ පුතේ ගණිතමය කටයුතු කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් මොනවාද? අදන් හොඳයි දරුවෝ ගොඩක් වෙන උත්තර. එක MS Excel ලියන්න පුළුවන්. මම මේවා ලබන සතියේ කියලා දෙන්නම්. Lotus 1 2 3 තියෙනවා. Apple වල තියෙනවා numbers. ඊට පස්සේ තව අපිට ගන්න පුළුවන් ඕනනම් Open Office Calc. එන්න මේ වගේ ගොඩක් ඒවා තියෙනවා. මේක ලියා ගන්න අවශ්‍ය නැහැ. මම ඔයාලට මේවා ලබන සතියේ කියලා දෙනවා. මුළු වටිනාකම සෙවීමට E8 කෝෂි. E8 කෝෂයේ
ලිවිය යුතු සූත්‍රය මොකක්ද කියලා අහන්නේ. ඉතින් මෙතන සූත්‍රය අහන්නේ. නමුත් අපිට එකපාර සිතයක් භාවිතා කරන්නත් පුළුවන්. කවුරු හරි දරුවෙක් මෙන්න මෙහෙම ලිව්වා නම් සමානයි සම් E3 සිට E7 දක්වා කියලා නිවැරදි. එහෙම නැත්නම් මෙහෙමත් ලියන්න පුළුවන් සමානයි E3 ධන E4 ධන E5 ධන E6 ධන E7 කොහොමද ඉවත් හරි. වට්ටම ගණනය සඳහා ලියන්න කියලා කියනවා. ඉතින් මම මෙතනදී බලාපොරොත්තු වුණා දරුවෝ නිරපේක්ෂ කෝෂයක් දායි කියලා මේ වගේ අවස්ථාවක් આવොත් නිරපේක්ෂයක්ම යොදා ගන්න. සමානයි මුළු වටිනාකම තියෙනවා E8 කෝෂේ. E8 කෝෂ ගුණ කිරීම $1. මෙහෙම නොලිව්වා කියලා ගැටලුවකුත් නෑ මේ ප්‍රශ්නේ හැටියට නම්. නමුත් ඔහොම ලිව්වා නම් ගොඩක් හොඳයි. තවත් දරුවෙක් $1 තිබ්බනම් ප්‍රශ්නයක් නෑ ඒත් නිවැරදි. භාණ්ඩවල සුද්ධ වටිනාකම ගණනයට අදාළව E10 කෝෂයේ ලිවිය යුතු සූත්‍රය සඳහන් කරන්න කියනවා. E10 එකේ එහෙනම් අපි දන්නවා මෙතන කරන්න ඕනේ අපි මොකද? E8 එකෙන් E9 එක අඩු කරන්න. E8 E9. හරි. එහෙනම් මට දැන් පුතාලා උත්තරයක් දෙන්න. මේ වගේ ප්‍රශ්නයක් විභාගයට આવොත් ගොඩ දාන්න පුළුවන්ද? මේ වගේ ප්‍රශ්නයක් විභාගයට આવොත් ගොඩ දාන්න පුළුවන්ද? ගොඩක් වෙලාවට ඔයාලට උත්තර දෙයි. ඔයාලට නිවැරදි උත්තරය හොයන්න තියෙන්නේ. පුළුවන්ද වෙයිද? තව එක සතියක් අපිට කොහොමත් පුතේ Excel ගැන කරන්න වෙනවා. මම දැන් අද හිතන් හිටියේ page sheet එකක් කරන්න කියලා. නමුත් page sheet එකක් කරන්න කිව්වොත් සාමාන්‍ය ටික වෙලාවක් යනවා පුතේ. සහ page sheet කරන්න තියෙනවා, ප්‍රස්තාර කරන්න තියෙනවා, bill එකක් හදන්න තියෙනවා. bill එක නම් ඔයාලට පුළුවන් වෙයි, අමාරු නෑ. page sheet එක තමයි ටිකක් ලොකු එකට තියෙන්නේ. අපි ඒක මේ වෙනම දවසක නැවත සාකච්ඡා කරමු. ඉතින් ඒ වගේම තව පුංචි දෙයක් කියන්න තියෙනවා. ඔයාලට ඉන්ටර්වයුව වලට යන්න අවශ්‍ය සහතික. දැන් ඔයාලට සාමාන්‍ය ඉන්ටර්වයුව එකකට යද්දි සහතික ටිකක් වැඩිපුර තියෙනවා නම් ඔයාලා කැමතිනේ පුතේ. ඒ නිසා මම මේ දවස්වල මගේ YouTube නාලිකාවේ මේ සහතික පත්‍ර පාඨමාලා කිහිපයක් කරනවා නොමිලේ. කියන්නේ ඔයාලට මේ තියෙන්නේ මං ගයිඩ් කරන විදියට ගිහිල්ලා සහතිකේ නොමිලේ ලබා ගන්න. හරි? සහතිකේ නොමිලේ ලබා ගන්න මං බලාපොරොත්තු වෙනවා කොහොමත් ජනවාරි මාසෙට කලින්. ඒ කියන්නේ 2022 ජනවාරි මාසෙට කලින් සහතික පත්‍ර පාඨමාලා සමහරක් ඒවා රුපියල් 80000 90000 වටින කෝසස් නොමිලේ ගෙදර ඉඳන් කරලා සහතික ගන්න කොහොමද කියලා දෙන්නේ. යටතේ මම පසුගිය දවසක දැම්ම පුතේ මේ තියෙන්නේ පරිගණක ක්‍රීඩා කෝඩ් කර සහතිකයක් ලබා ගන්න කියලා. ඉතින් පුතාලටත් පුළුවන් මේවා බලලා ඔයාලගේ සහතික ගොනුවට සහතික එකතු කරගන්න. මම සහතික පාඩම්මාලා කිහිපයක් ඉදිරියේදී දෙන්න. ඉතින් ඔයාලා කොහොමද මම හිතනවා දැන් මේ වෙනකොට subscribe කරලා ඉන්නේ මගේ නාලිකාව. මේ කොටස් බලලා සහතික ටිකක් එකතු කරගන්න කියලා මම පුංචි ඉල්ලීමක් කරනවා. ඉතින් එහෙනම් පුතේ අද කරපු කොටස මම මෙතනින් නවත්වන්නම්. හේතුව ටිකක් මට එක දිගට කතා කරගෙන යන්න අපහසුයි සහ අද දවසේ මම බලාපොරොත්තු වෙච්ච කොටස් ටික ඔයාලට ආවරණය වුණා. මට මූලිකව කරන්න අවශ්‍ය වෙලා තිබේ මතක උපාංග ටිකයි Excel වල සාපේක්ෂයි නිරපේක්ෂයි ගැන කතා කරන්න. ඉතින් මම හිතනවා දැන් පුතාලට ඒ සම්බන්ධව පුංචි අවබෝධයක් තියෙනවා ඇති. ඒ නිසා තවත් වැඩිපුර කාලය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි අදට පාඩම මෙතනින් අවසන් කරමු. මම හිතනවා අද කරපු කොටස් ටිකක් පුතාලට වෙනදා වගේම හොඳට තේරුම් යන්න ඇති. මොන හරි ගැටලුවක් තියෙනවා නම් පුතාලා මගේ දුරකථන අංකය දන්නවා. WhatsApp message එකකින් යොමු කරන්න. සර් exam එකේ answer ලියන්න කලින් short note එකක් ගහන්න ඉඩක් තියනවාද? පුතේ ඔයාලට short note එකක් මම දෙනවා. මම ඒක කිව්වේ නැද්ද? මගේ මේ පන්තියට සම්බන්ධ වෙන හැමෝටම මොඩල් ප්‍රශ්න සහ මේ කෙටි ප්‍රශ්න මේ සාමාන්‍ය මොඩල් ප්‍රශ්නයි ඔයාලට කෙටි සටහනකුයි ෂෝට් නෝට් එකකුයි මම ලබා දෙනවා පුතේ. ඒක න බොරි වෙන්න දෙයක් නැහැ. හරි? ඒවා මම ඉදිරියේදී ලබා දෙන්නම්. ඒවා ගැන කිසිම ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ. පුතාලට මේ උගන්නන ඒවා මොන හරි සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් ඒවා මගෙන් ප්‍රශ්න කරලා අහන්න. නෑ සර් එක්සෑම් පේපර් එක මෙයා කියන්නේ මොකද සර් එක්සෑම් එකේ ආන්සර් ලියන්න කලින් ෂෝට් නෝට් එකක් ගහන්න ඉඩක් තියෙනවද? නෑ එහෙම කටු වැඩකොළ සමහරක් විට පුතේ මතක තියාගන්න මේ එක්සෑම් එක තියෙන විභාග දෙපාර්තමේන්තුවේ. හරිද? විභාග දෙපාර්තමේන්තුවෙන් උත්තර මේ විභාගෙ තියෙන. එතකොට අනිවාර්යෙන් ඔයාලට කටු වැඩකොළ වගේ ලබා දෙයි. ඒ වගේ ඔයාලට අවශ්‍ය නෝට් එකක් දාගන්න. සර් ඇයි මේ IT සමිති ඉස්සරහින් කොටු මාක් එකක් දාන්නේ? පුතේ මේ කොටු සලකුණ කියන්නේ ටැග් එකක්. දැන් උදාහරණයක් විදිහට මම ඔහොම දාපුවාම දැන් උදාහරණයක් විදිහට මේක ක්ලික් කරන්නම්කෝ. ඔයාලා අහන නිසා මම මේවා කියන්නේ. මොකද දැනගන්න ඕනේ. මේක ටැග් එකක්. මේක උඩ ක්ලික් කරොත් පුතේ මම දාපු පාඩම් මාලා බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ #IT සමිති කියලා සර්ච් කරොත් මගේ හැෂ්ටැග් එක වලින් දාපු වීඩියෝස් කොහේ හරි තියෙනවනම් අන්තර්ජාලයේ කොහේ හරි තියෙනවනම් ඒවා පෙන්눔 කිරීමක් කරන. ඒ නිසා තමයි තිසලි
කොටු සලකුණු යොදා ගන්න ඔයාටත් පුළුවන් YouTube Facebook Instagram ඕනම ෆෝමැට් එකක පුතාලා මොන හරි පෝස්ට් එකක් දානවා නම් කොටු සලකුණ භාවිතා කරන්න. එතකොට නරඹන්නන්ට ඒක ඒ හා සම්බන්ධ කොටස් බලා ගන්න ලේසි. දැන් උදාහරණයක් විදිහට මේ බලන්න පුතේ මෙතන මේ ගුරු ඉසිර කියලා දරුවෙක් දාලා තියෙනවා IT පාඩමක්. එයා මගේ ටැග් එක පාවිච්චි කරලා තියෙනවා. එතකොට ඒ කට්ටියට වාසියක් IT පාඩමක් නම් මගේ එකටත් ටැග් වෙන නිසා. හරි. ඔන්න ඕක තමයි තිසරි එහෙම දාන්න හේතුව වෙන්නේ. ඉතින් අන්න ඔය වගේ තියෙන ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට ඕන වෙලාවක අහලා ප්‍රශ්න අහන්න පුළුවන්. මිහිරි කොහොමද සර් සර්ටිෆිකේට් එක ගන්නෙ? සර්ටිෆිකේට් එක ගන්න විදිය මම A to Z ඔක්කොම පැහැදිලි කරනවා. ඒ නිසා ඔයාලට අමාරුවක් වෙන්නේ නැහැ. බලලා ගන්න පුළුවන් මිහිරි. ඉතින් එහෙනම් පුතේ ටිකක් එක දිගට කතා කරගෙන යන්නත් අපහසුයි. ඒ නිසා මම අදට පාඩම මෙතනින් අවසන් කරනවා. එහෙනම් ඔයාලා අශෝක් රත්නායක සර් එක්ක එකතු වෙලා මේ පාඨමාලාව දිගටම කරගෙන යන්න. සර් දක්ෂ ගුරුවරයෙක්. ඒ වගේම මගලුත් මොන හරි දෙයක් ගන්න තියෙනවා නම් ඒ දේ අරගෙන ඔයාලා කොහොම හරි බැංකුවට ගිහිල්ලා අනිවාර්යෙන් ඉඳ ගන්න අපිට හදිස්සිය ලෝන් එකක් හරි ගන්න පුළුවන් නේද? දන්න දරුවෝ හිටියොත් එහෙම. ඉතින් ඒ නිසා කොහොම හරි ඔයාලටගේ හීන හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම අවසන් කරනවා. ඒ වගේම හීන හොඳට තියාගන්න, හීන වෙනුවෙන් මහන්සි වෙන්න, ඒ වෙනුවෙන් කැපකිරීම කරන්න. එතකොට අනිවාර්යෙන් ජයග්‍රහණය ඔයා පසුපස එයි. එහෙනම් හැමෝටම සුබ දවසක්. බුදු සරණයි.